ආයුබෝවන් සුබදැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි වුණ ගහනවා සියත පත්තරයේ සමග ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඔබට වටින බොහෝ දේවල් ඉදිරිපත් කරන්න අපි අද දවසේත් සූදානම් වෙනවා. අද 2022 ජූලි මාසයේ 4 වෙනිදා සෝමදා දවස වැඩ කරන සතියක ආරම්භයත් එක්කයි මේ විදිහට ඔබ මුණ ගැහෙන්නේ. අපි මුලින්ම යන සූදානම් වෙන්නේ දිව ඉන පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත්වෙන්නේ අද දවසේදී පුවත්පත් ගණනාවකම තමන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කරගෙන තිබෙන ජැක්සන් ඇන්තනි මහතාගේ අනතුර සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම කලාකරුවෙක් මාධ්‍යවේදියෙක් සහ අංශ ගණනාවක් යටතේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට පිටපත් රචකයෙක් විදිහට ගායකයෙක් නළුවෙක් මේ හැම පැත්තකින්ම අපිට ඉන්න දෙවන්ත චරිතයක් අද ඔහු පිළිබඳව කතා බහ කරන්නේ සියලු පුවත්පත් ඔහුගේ අනතුර සම්බන්ධයෙන්. අලියාගේ ඇඟේ ගැටුණු සිංහයාට අද සැත්කමක්. ගිලන් රථයේ තෙල් තිබුණේ නැහැ. ඩිපෝවේ තිබූ ඉන්ධනගෙන ජැක්සන් කොළඹ ගෙනාවා. රථයේ ගැටුණු වනාලියා අතුරුදහන් කියලා තමයි ප්‍රධාන සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. අනුරාධපුර පාදනීය ප්‍රධාන මාර්ගයේදී අලෙකුගේ සුරේ වාහනය ගැටි බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කර සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට අද විශේෂ සත්කමක් සිදු කිරීමට නියමිත බව එම රෝහලේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරා කියලා තමයි දිවයින පුවත්පත දවසේ සිරස්තල අතර ඉතුරු තොරතුරු ටික ඉදිරිපත් කරලා තිබෙන්නේ මුල් පිටුව තුල. අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු සමග හිටපු අනිත් දෙදෙනාටත් ඒතා ඉක්මනින් සුවපත් වෙන්න කියලා අපේ ප්‍රාර්ථනාවන් එකතු කරනවා මේ මොහොතේ සියත පත්තරය තුලින්. අනෝම් කළ තෙල් නැවට ඩොලර් මිලියන 316ක් ගෙවිය යුතුයි. 10 වනදා වන විට ඩීසල් නැවක් ගෙන්වා ගන්නවා. ඇමති කංචන පවසයි ශුරාන් රණසිංහ වාර්තා කරන පුවතක්. ලබන 8 වෙනිදා සිට මෙරටට ඉන්ධන නෞකාගෙන ඒමට ඇනවුම් කර තිබුණත් එම ඇනවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 316ක් ගෙවිය යුතු බවත් එම ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසී කියලා තමයි ප්‍රවෘත්තියේ තිබෙන්නේ. එහෙම නැත්නම් සිරස්තලය තුල සඳහන් වෙලා තිබෙන්නේ. 8 වෙනිදාට මෙරටට ඉන්ධන නැවක් ගෙන්නන්නට අනුමත කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. නමුත් ඩොලර් සොයා ගන්න එක ඩොලර් මිලියන 316ක් ගෙවන්න ඕන කියලා කියනවා. ඔව් ඉතින් ගෙවන්න වෙනවා නේද? නැතුව අපිට නිකන් දෙන්නේ නැහැ නේ. ඉතින් කොහොම නමුත් මේ දේවල් සොයා ගන්නකම් නැවක් එනවාද නැද්ද කියන ප්‍රශ්න තියෙනවා වගේ කතාවක් තමයි මේ සිරස්තලයත් එක්ක කියවෙන්නේ. අපි ඉදිරියේදී තවත් පුවත්පත් එක්ක තවත් මේ පිළිබඳව තොරතුරු කතා බහ කරන්න සූදානම්. ඒ සමගම තවත් සිරස්තලයක් තිබෙනවා. IOC ගෙන්වන ඩීසල් පෙට්‍රල් සිපෙට්කෝ පිරවුම්හල් 100ක් කරහා බෙදා හැරේ. කියන්නේ IOC එකෙන් ගෙන්නන්න පුළුවන් සිපෙට්කෝ කට තමයි ගෙන්නන්න විදියක් නැත්තේ. ඩොලර් ප්‍රශ්නත් එක්ක. කොහොම නමුත් IOC ගෙන්වන ඩීසල් බෙදා හරින්නට සිපෙට්කෝ පෙරහුම්හල් 100ක් භාවිතා කරනවා කියන කාරණාවක් දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. කොහොම හරි කමන්නේ කවුරු ගෙන්නුවත් කොහෙන් ගෙන්නුවත් ජනතාවට මේ තියෙන ගැහැට වලින් මිදෙන්න ඉඩ කඩක් ලබා දෙනවා නම් එයයි වටින්නේ. දැන් දවස් 3-4 සමහරු පෝලිං වල ටෝකන් කතාවක් ඇවිදilla ටෝකන් එකත් එක්ක පෝලිං ප්‍රමාණය තවත් දික්ුණා. එහෙම නැත්නම් වැඩි දවසක් පෝලිං වල ඉන්න සිද්ධ වුණා. ටෝකන් එක ගන්න එක දවසයි තෙල් ලබා ගන්න කියලා හිතාගෙන තව දවස් දෙකක් ඔය විදිහට දවස් ගණන් පෝලිං වල මිනිස්සුන්ට වැඩක් කරගන්නවත් වෙලාවක් නැති වෙන්නේ. ඒක නිසා කොහෙන් බෙදුවත් කොහොම බෙදුවත් කමක් නැහැ. ජනතාවට යම් සහනයක් ලැබෙනවා නම් මේ මොහොතේ එයයි සිද්ධ විය යුත්තේ. මහජන උපයෝගිතා කොමිසමේ වගකීම ලයිට් කපන වේලාව කීම නොවේ කියලා සිරස්තලයක් තියෙනවා. රටට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි ඇමති කියයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අත්ත කතාව මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වෙලා තියෙන්නේ මේ ලයිට් කපන වෙලාව කියන එක නෙවෙයිනේ. ඒක නිසා ඔවුන්ගේ රාජකාරී හරියටම ඉටු කරලා ජනතාවට ඒ පැත්තනොත් ඒ සහනය ලබා දෙනවා නම් ඒ තමයි වටින්නේ කියන කතාව තමයි අපිටත් කියන්න තියෙන්නේ. ඔය කරුණු කාරණා අතරේ අද දවසේදී තවත් සිරස්තල කීපයකට අපි යන්න සූදානම් වෙනවා. රන් දෙනිගල රන් ටැඹේ ජලය මුදා හැරීමෙන් ලංවීමට මිලියන 320ක පාඩුවක් වාර්තාව දුන්නත් ඇමති නිහඬයි. මහජන උපයෝගිතා කොමිසම ඒ පැත්තෙන් ඒ විදිහට කියනවා. බලන්නකො ඉතින් වෙලා තිබෙන තත්වය ලංකා විදුලි බල මණ්ඩලයට මිලියන 320ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා මේ ජලය මුදා හැරීමත් එක්ක. වාර්තාව ලබා දීලා තියෙනවා මේනකොට. නමුත් ඇමතිවරයා තවමත් නිහඬයි කියලා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නෙවෙයි මහජන නියෝජිතයන්ගෙන්. මේ සතියේ පාසල් නිවාඩු ග්‍රාමීය පාසලුත් වැසේ දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය
මේ විදිහට ඉදිරියට සතියක් නිමාඩු දවස් දෙක තුනක් නිමාඩු මේ කාරණාත් එක්ක මේ කඩා වැටෙන්නේ අධ්‍යාපනයත් එක්ක රටේ අනාගතය දරුවන්ගේ අනාගතය මේ සියලු කාරණාත් එක්ක ඊටමත් අසරණතාවයට පත් වෙලා තිබෙන්නේ මේ රටේ දරු පරපුර. තෙල් ගොඩබෑමට පෙර සමාගම් ඩොලර් ඉල්ලුවා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවුවත් කිසිම සමාගමක් ඉදිරිපත් වුණේ නැහැ. තෙල් හිඟයකට හේතුව සිපෙට්කෝ කියයි කියලා තොරතුරු වාර්තා කරනවා. තෙල් හිඟයට ප්‍රශ්නය මොකක්ද කියන එක සිපෙට්කෝ ඒ විදිහට පැහැදිලි කරනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. මේ සියලු කාරණාත් එක්ක අපි පොඩ්ඩක් මේ තොරතුරු වල ඇතුල් පැත්තට ගිහිල්ලා බලුවොත් හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම දැන් මේ කියන කාරණා සියල්ලත් එක්ක තෙල් ගොඩබෑමට පෙර සමාගම් ඩොලර් ඉල්ලුවා කියන කතාවත් එක්ක මෙතෙක් කල මෙරට ඉන්ධන සැපයූ සමාගම් තෙල් ගොඩබෑමට පෙර අත්පිට ඩොලර් ඉල්ලීම රට තුළ ඉන්ධන උග්‍ර වීමට හේතු බව ලංකා කණජල සංස්ථාවේ උසස් නිලධාරියෙක් කිව්වා කියලා තමයි කියන්නේ දිවෙන පත්තරේ. ඉක්ුත් කාලෙදීම සමාගම් වලින් මිලදීගත් ඉන්ධන සඳහා ගෙවිතු ඩොලර් මිලියන 800ක් ගෙවීම පැහැරීම නිසා ඇතම් සමාගම් මෙරට එරෙහිව ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණය හරහා නෛතික පියවර ගනිමින් ඉන්නවා කියලත් මෙහි සඳහන් වෙනවා. නව සැපයුම් සමාගම් මගින් මෙරට ඉන්ධන ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ග යම් හේතුන් මත අසාර්ථක වූ බවත් දැනට ශ්‍රී ලංකා මුහුණ දී සිටින ආර්ථික අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවුවත් කිසිම පිළිගත් සමාගමක් ඉදිරිපත් නොවීම නිසා ඉන්ධන මිලදී ගැනීම මෙලෙස අර්බුදයට ගිය බවත් ප්‍රකාශ කරා කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. රටේ තත්ත්වය ওই විදිහට ටිකක් බරපතල කාරණාවන් විදිහට අපිට මුණ ගැහෙනකොට අපි බලාපොරොත්තු වෙනවා IMF එක පැත්තෙන් යහපත් දෙයක් සිදු වේද කියන බලාපොරොත්තුව තිබුණා සහ තියෙනවා. ඒ අතරතුරේදී දිවයින පුවත්පත නම් කියන්නේ මේ පැත්තනොත් යම් රතු එලියක් දැල්වෙමින් තියෙනවා කියලා. එතන තමයි ඊළඟ ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. IMF ණය දෙන්න පෙර ඇමරිකාවෙන් රතු එලියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති ගිවිසුම ස්ථිර විය යුත්තේ ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදුවීම මත බව ඇමරිකානු සෙනට් සභාවේ විදේශ සම්මතා කමිටුව ප්‍රකාශ කරනවා කියලා තමයි අද දවසේදී මේ පුවත්පත සඳහන් කරන්නේ. ඔය වගේ කාරණාත් එක්ක මේ IMF සම්බන්ධව තිබෙන කාරණාව මේකට පමා වුණා වැඩි කියන කාරණා සමාව ගැනීම මේ හැම දෙයක් එක්කම වර්තමාන තත්ත්වය තමයි මේ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කොන්දේසි සපුරන්නට නොහැකි වුණොත් රටක් විදිහට ඒ පිළිබඳවත් තිබෙන බලාපොරොත්තුව අතහැර ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව මහජන බැංකුවේ ස්වාධීනත්වයේ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ නීති ආධිපත්‍ය සහතික කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදු කරන ප්‍රතිසංස්කරණ මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කර ගන්නා ගිවිසුම රඳා පවතින බවත් පැහැදිලි වෙනවා කියලා තමයි කියන්නේ. ඔය විදිහට තමයි IMF හා සම්බන්ධ කාරණා දවසේදී පුවත්පත් වලින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරතුරේදී අනුර කුමාර දිසානායක මහත්මයාත් කියනවා කතාවක් පහුගිය සතියේත් විවිධ කතා කිව්වා. එහෙම දේවල් ඇහෙනවා. දැන් ඉල්ලනවා මෙන්න මේ වගේ ඉල්ලීමක්. කෙටි කාලයකට අගමැති සහ ඇමති මණ්ඩලය අපට දෙන්න. අනුර කුමාර දිසානායක සිරිමන්ත රත්නසේකර සහ මත්තල දිලිප් එස් ජයසේකරයි තොරතුරු වාර්තා කරන්නේ. උන් කියනවා දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩ ගැනීම සඳහා ආණ්ඩුව බාර ගැනීමට ජවිපේ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සූදානම්යයි එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරා කියලා තමයි දිවයින පුවත්පත අද දවසේදී වාර්තා කරන්නේ. ඒ අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරනවා. මේ 22 වෙනි මේ සංශෝධනය සම්බන්ධයෙන් කතා බහ කරනවා. ඔහු කියනවා 22කට සහාය දෙන්නේ නැහැ ආණ්ඩුවේ තනතුරු ගන්නෙත් නැහැ කියලා. ඔබ මේ දකින්නේ ඒ සිරස්තලය. ඒ විදිහට තමයි ඔහු කියන්නේ. 22කට සහාය ලබා දෙන්නත් සූදානමක් නැහැ කියන කාරණාව සහ ආණ්ඩුවෙන් තනතුරු ගන්නත් බලාපොරොත්තුවක් නැහැ කියන කාරණාව තමයි කියලා තියෙන්නේ. අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් සජබ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ඒ විදිහට කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් තමයි මේ අර්බුදයට එකම විසඳුම කියලා. දේශපාලඥයෝ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් Tamanගේ අරමුණු සාක්ෂාත් කරගන්නට තවමත් විවිධ කාරණාවන් ඉදිරිපත් කරනවා කියනවා කියලා මේ සමස්ත කරුණු කාරණා සියල්ලම එක්ක හොයලා බලනකොට අපිට දැනෙන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේක එදා වෙනස් වුණෙත් නැහැ, අද වෙනස් වෙන්නේ නැහැ, හෙටත් වෙනස් වෙන්නේ නැහැ වගේ තත්ත්වයක් තමයි අපිට නම් පේන්නේ. පෑලියගොඩ මාළු ගිනි ගණන් ඊයේ ආවේ මාළු ලොරි 15යි. තෙල් අර්බුදයත් එක්ක ප්‍රවාහන ප්‍රශ්නත් එක්ක මේ තත්ත්වය
මේ විදිහට අපිට වාර්තා වෙනවා. ලබා ගන්න මාළු අස්වැන්න වෙළඳ පොළට ගෙනෙන්නට විදියක් නැහැ. ලොරි රථ ධාවනය කරන්නට විදියක් නැති ක්‍රමත් එක්ක ඒත් එක්කම දීවරයන්ට මාළු ලබා ගන්නට යන්නට ඒ අවශ්‍ය දීවර යාත්‍රා සඳහා අවශ්‍ය තෙල් ටික ලබා ගන්න විදියකුත් නැහැ. ඉතින් මාළු කිනි ගණන් ගිහිල්ලා කියලා තමයි දිවයින පුවත්පත කියන්නේ. ඒ අතරතුරේදී කන්දකාඩු සිද්ධිය සම්බන්ධයෙන් සිදු වුණු දිනේට පසුදින පටන්ම සියලු පුවත්පත් විවිධ තොරතුරු වාර්තා කරා. අපිත් ඒ පිළිබඳව පුළුල්ව බොහෝ දේවල් ඔබත් එක්ක බෙදා හදාගත්තා. අද දවසේදීත් මේ පිළිබඳව යම් කෙටි සිරස්තල ඉදිරිපත් කළා තියෙනවා ජාතික පුවත්පත් තුළ. කන්දකාඩු රැඳවියා මිය යෑමේ සිද්ධියට හමුදාවේ 14 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම කන්දකාඩුවෙන් පැනගිය 28ක් තවමත් අතුරුදහන් කියන ප්‍රවෘත්තියත් දිවයින පුවත්පත ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට කරුණාරත්න ගම්ගේ සමග චමින්ද සිල්වා මේ තොරතුරු දෙක වාර්තා කරන්නේ. මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම අපි ඔබට කලිනුත් සඳහන් කරා පසුගිය සතියේත් සිහිපත් කරා මේ කන්දකාඩු කියන ප්‍රදේශය බොහොම ජන ශූන්‍ය ප්‍රදේශයක්. ඒක නිසා වුන්ට පැන යාමේදී එහෙම නැත්නම් මේ කඳවුරෙන් එළියට ගියාට පස්සේ ජනාවාසයකට යන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. වනාන්තර මැද්දෙන් ඒත් එක්කම ගංගාවල් තරණය කරලා යන්න ඕන. කිඹුලන්ට බිලුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා සමහර පුද්ගලයන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කතා බහ කරනකොට. ඔය වගේ තත්ත්වයක් තමයි කන්දකාඩු පැත්තෙන් අපිට ආරංචි වෙන්නේ. තෙල් ගැටලුව උග්‍රයි. පෞද්ගලික බස් 10ක්වත් අද දුවයිද සැකයි. ගැමුණු විජේරත්නයි ඒ විදිහට කියන්නේ. පහුගිය දවස් ටිකේම මේ බස් ප්‍රශ්නය තිබුණා. දැන් කියනවා මේ විදිහට අද දවස වෙනකොට බස් 10ක්වත් දුවයිද කියන සැකය තියෙනවා කියලා තමයි කියන්නේ. ගැමුණු විජේරත්න මේ පිළිබඳව කතා බහ කරනකොට ඔහු තවදුරටත් මෙන්න මේ විදිහට කියනවා. පෞද්ගලික බස් රථ 1000ක් අද දින දිවයින පුරා ධාවනය කිරීමට සමාවෙන්න පෞද්ගලික 1000ක්වත් දුවයිද කියන ප්‍රශ්නේ තියෙනවා කියලා තමයි කියන්නේ. පෞද්ගලික බස් රථ 1000ක්වත් අද දින දිවයින පුරා ධාවනය කිරීමට නිශ්චිත තත්ත්වයකට පත්ව ඇතයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දිවයිනට ප්‍රකාශ කරා කියලා කියනවා. පහුගිය දින ටිකේමත් අද උදෑසනත් බොහොමයක් පාරවල් හිස්ව තමයි තිබෙන්නේ. අනිත් කාරණාව තමයි පාරවල් වල වාහන තියෙනවා සියල්ලම නවත්තලා පාර දෙපැත්තේ තෙල් ලබා ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා ධාවනය වෙන බස් රථ අද දවසේත් අපිට දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. ඉතින් දහසක්වත් අද දවසේදී ධාවනය කරගන්න පුළුවන්කමක් තිබේද කියන ප්‍රශ්නේ තමයි ගැමුණු විජේරත්න නගන්නේ. පෞද්ගලික බස් රථ ධාවනය මේ වෙනකොට බරපතල ලෙස කඩාවැටීම ලක් වෙතයි ඔහු ප්‍රකාශ කරනවා. දිවයිනේ ඇති පෞද්ගලික බස් රථ වලින් ඊයේ දිනේදී ධාවනුයේ දහසක් බවද හෙතම ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ওই විදිහට තමයි අද දවසේදී ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳව කතා කරනකොට තොරතුරු වාර්තා වෙන්නේ. දුම්රිය ප්‍රශ්න තියෙනකොට මිනිස්සුන්ට යන්න තියෙන එකම ක්‍රමවේදයන් දෙකම නැති වෙලා යනකොට ඔවුන් තමන්ගේ ජීවිතය පිළිබඳව හිතන්නේ නැතුව විශේෂයෙන්ම දරුවන් එහෙම පහුගිය දවස්වල අපි දැක්කා බස් වල කොහොමද ගමන් කරන්නේ කියන කාරණාව. වහලේ උඩ වෙනත් එල්ලෙන්න පුළුවන් ඕන තැනක එල්ලලා වුන් තමන්ගේ ගමනාන්තයට යන්නට උත්සාහ කරනවා. ඔය තත්ත්වය තමයි අද දවසේදී ප්‍රවාහන ශාස්ත්‍රය තුල කතා කරනකොට අපිට කියන්න තියෙන්නේ. මේ සතියේත් පාසල් නිවාඩු ග්‍රාමීය පාසලුත් වැසේ කියලා සිරස්තලයත් අද දවසේදී ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. මේ විදිහට තමයි අද දවසේදී අපිට දිවයින පුවත්පතේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඒ අතරතුරදී දිවයින පුවත්පතේ ඇතුල් පිටුවල තුලත් විශේෂයෙන්ම වැඩි වශයෙන්ම ලිපි ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ තෙල් අර්බුදය හා සම්බන්ධ සහ ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා කියන කාරණාවල්ම තමයි. අතුල් පිටුවේ තිබෙනවා තෙල් බෞසරේ පමා වීමෙන් කුලියපිටිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැඩි අසුරුතාවයකට පත් වෙලා තිබෙනවායි කියලා මේ අත්‍යවශ්‍ය සේවාවන් වලට තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නයත් එක්ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් අපහසුතාවයට පත් වුණු කාරණා පිළිබඳව වාර්තා කරනවා. ඒත් එක්කම ගම්පහ IOC ටෝකන් බෙදයි කියනත් අද දවසේදී සිරස්තලයක් එක්ක ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් මේ ටෝකන් ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් ටෝකන් බෙදා දීම ඊටමත් අකාර්යක්ෂම තත්ත්වයක්. එහෙම නැත්නම් මිනිසුන් අපහසුතාවයට තවත් පත් කිරීමේ කාරණාව බඩ පත් වෙලා තිබෙන කියලා එය නැවැත්වුවයි කියලා පසුගිය සතියේදී අපිට ප්‍රවෘත්ති වාර්තා වුණා. නමුත් යම් යම් තැන්වල තවමත් ඒ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. ඒ අතරතුර චන්ද්‍රිකා වැවට දිවි දුන්න අම්මා සහ දරුවා පිළිබඳව අද දවසේදී ලිපි වාර්තා වෙනවා.
යම් කිසි මානසික ප්‍රශ්නකාරී තත්වයක හිටපු මමක් විදිහට තමයි ඇය සැලකෙන්නේ. ඒ පිළිබඳව අද දවසේදී පූර්ණ විස්තර සහිතව ලිපි කිහිපයක්ම පුවත්පත්වල පළ කරලා තිබෙනවා. ඉන් දරු දෙදෙනාම සමග ඇය මේ ජලාශයට පැනලා තිබෙනවා. නමුත් ලොකු දරුවා පිහින්ලා ගිහිල්ලා බේරලා තිබෙනවා ගලක එල්ලිලා. නමුත් පුංචි දරුවයි මමයි දෙන්නම මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. අදත් පසුගිය දින කිහිපෙම වගේ සියලු පුවත්පත් වාර්තා කරන්නේ හද කම්පා කරන හිතට සහනයක් නොලැබෙන රටේ තියෙන වර්තමාන තත්ත්වයන් පිළිබඳවම තමයි. ඒ තොරතුරු අපි ඔබට මෙසේ ඉදිරිපත් කරනවා. සියත පත්තරය තුලින් අපි ඔබෙන් අවසර පතනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. හොඳයි අපි යලිත් තවක් ඔබව සජීවීව මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින්. අද දවසේ අපි ඊළඟට යන සුදුනම් වෙන පුවත්පත අරුණ පුවත්පත. අරුණ පුවත්පතත් අද දවසේ සිරස්සල කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ අතරතුර වසර 15කට පසු මුහුද ගොඩ කළා යාත්‍රා 60කට හානි කියලා කියනවා. තරුණියක් බිලිගනි අදත් තද සුළං කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මුහුදුරළ ගොඩ පැමිණීම හේතුවෙන් එක් තරුණියක් මියගොස් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිටේ සිසුවෙකු අතුරුදහන් වී තවත් දෙදෙනෙක් රෝහල් ගත කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. මේක ඉතාමත් හදිසි තත්ත්වයක් විදිහට ඊයේ දවසේදී අපිට ආරංචි වුණේ. මේ තත්ත්වය තුළ මේ මුහුද ගොඩට ගැලීම සම්බන්ධයෙන් සිදුවලා තිබෙන හානිදායක තත්ත්වය තමයි මේ විදිහට දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන්නේ තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරින්. ඒ අතරතුර ජැක්සන් ඇන්තනි මහතාගේ අනතුර සම්බන්ධයෙන් අරුණ පුවත්පතත් කියනවා ජැක්සන්ට අදත් සැත්කමක් අනුරාධපුර තලාව මාර්ගයේ දවණෙමින් තිබූ කැබ් රථයට අලියෙකු ගැටීමෙන් සිදු අනතුරෙන් එම කැබ් රථය ගමන් කරමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සහෝගේ සහෝදරයා කොළඹ ජාතික රෝහලේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙරිසත්කාරයෙක්ට ඇතුළත් කර තිබෙනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ අනතුරෙන් ජැක්සන් ඇන්තනිගේ පෞද්ගලික ලේකම්වරයාගේ හිසට කැපුම් තුවාල සිදු වෙලා තිබෙනවා කියලාත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ අනතුර තුළ සිදුවීමත් එක්කම අලියා දෙපාරක් මේ රථේ වැදුණයි කියලා ප්‍රකාශ වෙනවා. ඔහුගේ සහායකයා ප්‍රකාශ කරන විදිහට පළවෙනි වතාවේදී වැදිලා ඔහු නැගිටලා යන්න සුදුරම වෙනකොට යලිත් තවක් ඇදගෙන යනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔවුන් මේ ගමන් කරපු තුන් දෙනාම වාහනය ඇතුළේදී සිදුවුණු එහා මෙහා විසවීමත් එක්ක සිදුවුණු තත්ත්වයන් එක්ක තමයි මේ තුවාල සිදු වෙලා අනතුරුදායක තත්ත්වය ඇතුළත තිබෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරන්නේ. අපි තවත් සිරස්තල කිහිපයකට යන සූදානම් වෙනවා. ග්‍රාමීය රෝහල් වල රෝගී වූ නිවෙස් වලට තෙල් ඉල්ලා දොස්තරලා වර්ජනයේ රටේ පවතින ඉන්දියානු අරබුදයේ හැමුවේ ග්‍රාමීය රෝහල් වල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා කියන අඩාල වීමට යම් බලපෑමක් හේතු වෙලා තිබෙනවා. එහෙම නැත්නම් එවැනි තත්වයකට ගමන් කරමින් සිටිනවා කියන කාරණාව තමයි අද දවසේදී මේ වාර්තා වෙන්නේ. තෙල් නැව් 10ක් අගෝස්තු 13ට පෙර තෙල් ඇමතිගෙන් කොළ එලියක් කියලා ප්‍රකාශයක් තිබෙනවා අද දවසේදී. ඒ අනුව ඒ කාරණාව නම් අපිට යහපත් කාරණාවක්. මොකද හැමෝම බලන් ඉන්නේ දැන් මුහුද දිහා නැවක් එනකන් නැවට නැව් 10ක් එනවා කියලා තමයි තෙල් ඇමතිවරයා කියන්නේ. හැබැයි මේවා කියන්නේ දේශපාලඥයන්. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ලබන 8 වෙනිදා සිට අගෝස්තු 13 වෙනිදා කාලය තුල මෙරට ඉන්ධන නැව් 10ක් පැමිණි නිමිත බැවින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකි වේයයි බලාපොරොත්තු වන බව විදුලි බල හා බල ශක්ති කාංචන විජේසේකර පැවසීය කියලා තමයි කියන්නේ. තාමත් ඉතින් බලාපොරොත්තු වෙනවා කියන කාරණාව කියනකොට අපිට පුංචි බයක් එනවා හිතට. ඒ අනුව ඇනොම් කර ඇති මෙට්‍රික් ටොන් 40000කින් සමානිත ඩීසල් නැවක් ලබන 8 වෙනිදා සහ 9 වෙනිදා අතර කාලයේදී මෙරට පැමිණෙනු ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළ තියෙන්නේ අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් තුලදී. ඒ වගේම මීට පෙර ඉන්ධන ලබා දීමේදී හඳුන්වා දී තිබූ टोकन නිකුත් කිරීමේ ක්‍රමය පසුගිය 23 සහ 27 දිනකට පමණක් අදාළ වූ බවත් ඉන්ධන නොමැතිව ජනතාව පෙරහුම්හල් අසල රැඳී සිටීම වැළැක්වීම සඳහාම තීරණය ගත් බවත් හෙතම කීවේය කියලා තමයි කියන්නේ. එහෙත් අද වනට මේ ක්‍රමය භාවිතා කර टोकन ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බැවින් ඇමතිවරයා සඳහන් කරා කියලා තිබෙනවා. ඔයත් ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඒ වගේම මේ ප්‍රායෝගිකත්වය ඉතාමත් නොගැලපෙන තත්ත්වයක් කියන එක තමයි අපි මුල පටන්ම කිව්වේ. හොඳයි අපි යනවා තවත් සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්නට. බස් 18000න් අද දුවන්නේ 2000යි.
සමස්ත පෞද්ගලික බස් 18,000ක් අතරින් ඊයේ දවනුවේ බස් රථ 1000ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවා කියලා කියනවා. අපි කලින් මේ පිළිබඳව කතා කරා. අරුණ පුවත්පත කියනවා මේ සිරස්තලයත් එක්ක අද දුවන්නේ නම් 2000ක් විතරයි කියන කතාව. ඒ කියන්නේ ඊයේ පෙරේදාටත් වඩා පෞසුගිය සතියන්තයටත් වඩා අද තත්ත්වය බරපතලයි කියන කාරණාව තමයි අපිටත් කියන්න තියෙන්නේ. අද සිට 8 දක්වා පාසල් නිවාඩු වරුණී පෙරමුණ තොරතුර වාර්තා කරනවා. අපි කලිනුත් ඒ පිළිබඳව ඔබට කිව්වා. දරුවන්ගේ පාසල් ගමන මේ විදිහටයි ඇන හිට තිබෙන්නේ. ඉන්දියානු ව්‍යාපාරිකයන්ට වසර 5කට වීසා ලබා දෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ව්‍යාපාරවල නිරත ඉන්දියානු ව්‍යාපාරිකයන්ට වසර 5ක කාලයක් සඳහා ලංකාවේ වීසා පිරිනමන්නට කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව කියන්නේ. කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලය පෙන්වා දෙන විදිහට ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා විසින් ශ්‍රී ලංකා ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙළ ඉන්දියා ව්‍යාපාරිකයන් සඳහා මෙලෙස 5 අවුරුදු වීසා පිරිනමන ලද බව තමයි ප්‍රකාශ වෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසු එල්ලැන්වීම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉවල්වන පියවරක් බවද කොමසාරිස් කාර්යාලය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා කියලා මේ ලිපියේ තවදුරටත් සඳහන් වෙනවා. මේ අතර මෙරට ඉන්දියා මහා කොමසාරිස් ගෝපාල් බාක්ලේ පසුගිය සතියේ වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු හමු වෙලා තිබෙනවා කියලා මේ තොරතුරු තුළ තවදුරටත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. කැංගරුවන් සොයා ගිය 51ක් මුහුදේදී යල්ලයි. මේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිළිබඳව නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි 51 දෙනෙකු නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ කාරණාවේ බරපතලකම නිසාම පසුගිය සතියාන්ත වැඩසටහනක් තුල අපි අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සමග මේ පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරා. මේ නීති අනුකූල පසුබිම කතා බහ කරා. විශේෂයෙන්ම මේ මිනිස් ජාවාරමක් බවටත් මේ වෙනකොට පත් වෙලා තිබෙනවා කියන කාරණාව එහිදී ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම සමහර මෙවැනි පිරිස් ඕස්ට්‍රේලියාවට වෙනත් රටවල් වලට ගෙනියන්න සූදානම් වෙලා බහුදින යාත්‍රාවලට නම් වන පිරිස් පිළිබඳව ඒ කටයුත්ත කරන පිරිසම යලිත් වතාවක් ඔත්තුවක් ලබා දීලා ඔවුන් එම ආරක්ෂක අංශ වලට අල්ලා දීමේ විවිධ ක්‍රමාන්තරණකාරී තත්ත්වයන් පවා සිදු වෙනවා කියන කාරණාව එහිදී ඉස්මතු වුණා. ඉතින් කොහොම නමුත් මේ නීති විරෝධී කටයුත්තක් ඒක නිසා ඔබේ තිබෙන මුදලත් නාස්ති කරගෙන අවසානයේදී හිරේ ඉලංගු වෙන වැටි කටයුතු කරන කියන එක තමයි ලංකාවාසී හිතවතුන්ට අපට ලබා දෙන්න තියෙන පණිවිඩය. තෙල් පොලිමේදී දොස්තරලාට බෝධලීන් ගැසූ ගුරුවරයාට අප හියුම් තිලකරත්න රවීන් චන්ද්‍රලාල් වාර්තා කරනවා. ගාලු කොටුවේ ඉන්ධන පෙරමුණේදී වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන් සඳහා ඉන්ධන ලබා දීමේදී ඇති උණුසුම්කාරී අවස්ථාවේදී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව තමයි ගාල්ල පොලිසිය ප්‍රකාශ කරනවා කියලා අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඔන්න ඔය විදිහට ඒ තොරතුරු වාර්තා කරනකොට මුල් පිටුව තුල සිරස්තල අතර අද දවසේදී පුවත්පත් කිහිපයක්ම ඉදිරිපත් කරනවා යුපුන්ගේ කාලය පිළිබඳව. දකුණු ආසියාවේ වේගවත්ම කාලය යුපුන්ගෙන් කියලා 9යි තත්පර 96කින් 0.96කින් තමන්ගේ මේ වේගවත්ම කාලය සටහන් කරපු යුපුන් පිළිබඳව මීටර් 100 තරඟය පිළිබඳව ඒ විදිහට ඉදිරිපත් කරනවා. අපි මේ පිළිබඳව ක්‍රීඩා තොරතුරුත් එක්ක ටිකක් වැඩිපුර තොරතුරු ඔබ වෙත ගෙන්න සූදානම් වෙනවා. මේ අරුණ පුවත්පත දවසේදී වාර්තා කරලා තිබෙන ආකාරය මුල්ම සිරස්තල අතරට. ඒ සමගම පිරවුම් හලේ කළමනාකාරවරිය හිර කරගෙන ටෝකන් නිලලා මේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ දඹුල්ල හබරන ප්‍රදේශයෙන් පැල්වහෙර ඉන්ධන පෙරවුම් හලේ කළමනාකාරවරිය ඇතුළු 7 දෙනෙක් පමණ මේ විදිහට හිර කරගෙන තබාගෙන සිටියා කියලා විශේෂයෙන්ම මේ පොලිමේ දවස් ගණන් හිටපු මිනිස්සු තෙල් අවසන් වුණාට පසුව ඔවුන්ට ටෝකන් ලබා දෙන්නට කියලා ඉල්ලීමක් කරලා නමුත් ඒ පිළිබඳව කටයුතු නොකිරීම හරහා ටෝකන් ලබා නොදෙන නිසා මේ විදිහට පැය ගණනාවක් මේ ඉන්ධන පිළුම් හරේ හිමිකාරී කළමනාකාරවරිය සහ සේවකීන් හිර කරගෙන තබාගෙන හිටියා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මිනිසුන්ගේ හැසිරීම ඉතාමත් හිංසාකාරී තැන් වලට එහෙම නැත්නම් මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් වලට ගමන් කරනවා. හැමෝම ඉන්නේ ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක. ඉතින් දවස් ගණන් පොලිමේ ඉඳලා අවසානයේ තෙල් බින්දුවක්වත් නැතුව හපෝ යන්න උනහම ඔවුනුත් ප්‍රජන්ටකාරී වෙනවා. මේ වගේ හැසිරීම් වලට යනවා. හැම පැත්තෙන්ම හැම මොහොතකම සාමය ආරක්ෂා කරගන්නට අපි හිතේ තියාගෙන වැඩ කරන්නට ඕන කාල සීමාවක්. නමුත් හැමෝම ඉන්නේ අර්බුදකාරී තත්ත්වයේ කියන එකත් අමතක කරන්න බෑ.
අපි ඇතුල් පිටුකට යන සූදානම් වෙනවා ඇසලකුණාටුව ගාලු පාට කඩාවදී වැඩි කළ විනාශය කියලා විශේෂම ලිපියක් සඳහන් වෙනවා දවසේදී මුල් සිරස්තලවල තිබුණු මේ තොරතුරු පිළිබඳව යම් සුනාමි තත්ත්වයක්ද කියන කාරණාවත් බොහෝ තැන්වලදී මතුවලා තිබුණා. ඇසලකුණාටුව ගාලු පාට කඩාවදී කරපු විනාශය පිළිබඳව කියනකොට සරසවි සිටුවේ අතුරුදහන් යාත්‍රා හිමියන්ට කෝටි ගණනක අලාභයක් මාර්ගයේ කොටසක් තවමත් වහලා ගාල්ලවරාය පොලිසියත් යට වෙයි. කොළඹ සිට හම්බන්තොට දක්වා දේවල් කටයුතු වල යෙදෙන්න එපා කියලත් මේ ලිපිය තුළ තවදුරටත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේ විදිහට තොරතුරු ගණනාවක් තිබෙනවා තවත් අරුණ පුවත්පතේ ඔබට වාර්තා කරන්නට. අපි ඒවා ඉදිරියේදී අතුල් පිටුවල තොරතුරු වලට එක්ක කතා බහ කරන්න සූදානම් වෙමින් දින මින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකක් තිබෙනවා. ඒ අතරින් පළමු සිරස්තලයට අපි යමු. ජූලි අගෝස්තු 2 මාසට ඉන්ධන නැව් 10ක්, ජූලි 8 හෝ 9 ඩීසල් නැවක්, තවත් ඩීසල් නැවක් ජූලි 11-14 අතර, පළමු පෙට්‍රල් නැව ජූලි 22 හෝ 23, මැලේසියාවෙන් භූමි තෙල් ටොන් 10000ක්, ටොන් 1,35,000ක බොර තෙල් නැවක් ජූලි 15 එයි කියලා තමයි පී.කේ. බණ්ඩාර තොරතුරු වාර්තා කරන්නේ දින බින පුවත්පතට. ඉතාමත් ඉක්මනින් මේ දේවල් ලැබෙනවා නම් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය යම් මට්ටමකට හෝ පාලනය කරගන්නට අපිට ඉඩකඩක් ලැබෙවි. ඒ අතරතුර ජැක්සන් ඇන්තනි මහතා පිළිබඳව තොරතුරත් දින මින පුවත්පතත් වාර්තා කරනවා. ඔහුගේ ඡායාරූපයකුත් ඒ වගේම ඒ සිද්ධියට සම්බන්ධ වුණ අනිත් දෙදෙනාගේ ඡායාරූපත් එක්ක මුහුණ පෑ දෙදෙනාගේ ඡායාරූපත් එක්ක ජැක්සන් ඇන්තනි තලාවේදී මහරය අනතුරක අනතුරට ලක්වුණු ජිප් රථයක් තිබෙනවා. ඊටමත් දැඩි ලෙස අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා අලියා දේවතාවක් මෝහණයට වැටෙද්දී අපි හොඳටම හිර වුණා. ඊට පස්සේ මොකද උනේ කියා මොනවද උනේ කියා මතක නැහැ. ජැක්සන්ගේ සහායකයා කියයි කොළඹට ගෙන ජැක්සන්ට අද පැය 4ක සැත්කමක් කියලත් වාර්තා වෙනවා. කොඳු ඇටවලට හා පෙනහඬු වලට හානි, වාහනේ පැදවෙත් ජැක්සන් මල්ලිත් ඉදිරි අසුනේ. ওই විදිහට තමයි ඒ සිරස්තල ඉදිරිපත් කරලා තිබෙන්නේ. කොහොම නමුත් ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ කලාකරුවානන්ට මාධ්‍ය දැවැන්තයාට අපේ ආදරණීය ආදරයත් එක්ක ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි යලිත් වතාවක් ඉදිරිපත් කරනවා සියත මාධ්‍යචාරය විදිහට. ඊළඟට අපි යනවා තවත් කාරණාවකට. මුහුද ගොඩට ආපු කාරණාව පිළිබඳව ඡායාරූපත් එක්ක දවසේ දින මින පුවත්පත වාර්තා කරනවා. ගාල්ලේ මුහුද ගොඩ ගලයි අයහපත් කාලගුණයෙන් දෙදෙනෙක් මරුට කියලා තමයි කියන්නේ. ඔබ මේ ඒ දකින්න සිද්ධිය උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රීලන්ත සහ හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ තොරතුරු වාර්තා කරනවා. සතියක් පාසල් නිවාඩු. රට පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් අද සිට ක්‍රියාත්මක වන පරිදි එළවෙන 8 දක්වා සතික කාලයක් සඳහා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ කියලා තමයි තොරතුරේ කියන්නේ. තායිලන්තය කංසා වගාව නීතිගත කරයි. තායිලන්තය නම් ඔන්න කංසා වගාව නීතිගත කරලා තිබෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ දිනමින පුවත්පතේ. යූරියා මිටියක් 10000කට ගොවීන්ට 8000 නැව ආවොත් 10000 පොහොර බෙදනවා. 8000 නැව ආවොත් තමයි එයත් සිද්ධ වෙන්නේ. මට ඔයාලට නෑ අනුර කුමාරට නම් රටවටේ යන්න තෙල් තියෙනවා. විශ්ව බාර අමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත දවසේදී. මටයි ඔයාලට නෑ හැබැයි අනුර කුමාරට රටවටේ යන්න තෙල් තියෙනවා. අනුර කුමාරට කොහෙන්ද දන්නේ හම්බෙන්නේ? පොලිසියෙන්ද දන්නේ නැහැ. තේ වෙන්දේසිය ඩොලර් වලින් කරන්න තේ ව්‍යවසායකයන්ගේ එකමුතුව ඉල්ලීමක් කරනවා කියන තොරතුරු වාර්තා වෙනවා. තේ වෙන්දේසි කිරීම හා සම්බන්ධව කතා කරනකොට තේ කර්මාන්තයත් එක්ක තේ අපනයනත් එක්ක මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් වෙනකොට වෙන්දේසි කිරීම දැනට ලංකාවේ සිදු වෙන්නේ රුපියල් වලින්. මේ කටයුත්ත ඩොලර් වලින් කරන්න කියලා තමයි තේ ව්‍යවසායකයන්ගේ එකමුතුව ඉල්ලීමක් කරන්නේ. කන්දකාඩු සිද්ධිය හා සම්බන්ධ තොරතුරු අද දවසේ සියලුම පුවත්පත්වල පහේ වාර්තා වෙනවා කියලා මම ඔබට කලිනුත් කිව්වා. දිනමින පුවත්පතත් ඒ පිළිබඳව යම් තොරතුරක් ඉදිරිපත් කරනවා තමන්ගේ මුල් පිටුවේ සිරස්තල අතර. කන්දකාඩු රැඳෙව්වා මියෑම යුදගුවන් සැරවුනරුන් 4ක් 14 දක්වා රිමාන්ඩ් භාරයට පත් කරලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සමගම තවත් තොරතුරක් ගෙනෙනවා. කිලිනිච්චුවේ ජාවාර්මා ළඟ බවුසරයක තෙල්. ගයන් කුමාර වීරසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ කාරණාවත් එක්ක දැන් ලංකාවේ බොහෝ තැන්වලදී අපිට වාර්තා වෙන කරුණක් බවට පත් වෙනවා මේ තෙල්
සංගවා තබා ගැනීම, ගෙවල් වල ආයතනවල මේ විදිහට තෙල් තබා ගැනීමත් එක්ක මේ කියන කාරණාව තුළ අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ එක්කෙනෙක් ළඟ කිලිනොච්චේ ජාව රමා ළඟ බවුසරයක තෙල් තිබුණයි කියලා. පසුගිය දවස්වල අපිට වාර්තා වුණා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියලා. තැන් වලින් ලබාගත් තෙල් එකතු කරලා ගත්තාම බවුසර් 10කට පමණ පුරව ගන්න පුළුවන් ප්‍රමාණයක් ඔවුන් සංගවාගෙන තියාගෙන සිටියයි කියලා විවිධ තැන් වලින්. නෝකයි තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ විදිහට බැලුවොත් එහෙමනම් ඉතින් තෙල් කොච්චර ගෙනාවත් ඉදිරියේදී මදි වෙයි. මොකද මේ විදිහට සංගවා තබා ගැනීමත් එක්ක දකුණු ආසියාවේ එකඟ වෙන තප්පර 10ට අඩුවෙන් දුවයි කියලා ක්‍රීඩා ප්‍රවෘත්තිය වාර්තා කරනවා දවසේ දිනමින පුවත්පත තුලත්. අපි කලින් කිව්වා වගේම මේ පිළිබඳව තොරතුරු සහ විස්තරාත්මක අපි ඉදිරියේදී ඔබ වෙත ගෙනෙන්න සූදානම්ක් දවසේ ක්‍රීඩා තොරතුරු සමග. ඉන්ධන හල් වලට STF රැකවල් ගයාන් කුමාර වීරසිංහ තොරතුරු වාර්තා කරනවා දිනමිනට. දැන් මුලින්ම පොලිසියෙන් යෙදුවා, පොලිස් නිලධාරීන් යෙදුවා. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඒ සඳහා සහභාගී වුණා, සම්බන්ධ වුණා. ඔවුන් දැනටත් මේ ස්ථානවල රාජකාරී කරනවා. දැන් STF එකෙනුත් රැකවල් යොදන්නට සූදානම් කියලා තිබෙනවා. රටේ වටිනාම දෙයක් බවට තෙල් පත් වෙනකොට එය ලබා ගන්නට සිදුවෙන කාරණා තුලදී සිදුවෙන විවිධ දේවල් බලපා ගන්නට STF රැකවරණයක් දැන් ලබා ගන්නට සිද්ධ වෙලා තිබෙනවා කියන එක තමයි මේ කියන්නේ. බිත්තර වී කිලෝවකට රුපියල් 150ක ඉහළ මිලක් ලැබිලා තිබෙනවා කියලා කියනවා බිත්තර වී සඳහා. ඒ වගේම මුහුදු තටාකයේ දිය නෑ රුහුණු සරස විශිෂ්ටුවා අතුරුදහන් බණ්ඩාරගම පෙරවුම් මලාසඩ වැසූ පාර ගම්වැසියෝ අරිති. පෙරවුම් හල්ලා ආසන්නයේ පාරවල් වහගෙන ඉන්නවා කියන කාරණාව නම් ඉතාමත් වැරදි දෙයක් කියලා අපි මුලින් ඉඳන්ම ඔබට කියපු කාරණාවක්. මොකද මේ පාරවල් වහලා Tamanගේ දේවල් දිනා ගන්නට Tamanගේ තෙල් ටික ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක Tamanගේම ප්‍රමාණයේ Taman සමගම ඉන්න අනිත් පිරිසට කරන ලොකු හිරහැරයක් කරදරයක් බවට එයපත් වෙනවා. පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාවට. ඉතින් එවැනි දේවල් නම් කරන්න එපා කිසි මොහොතක කියන කාරණාව අදත් අපි වෙනදා වගේම ඔබට කියනවා. ඒ අතරතුරේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිනමින පුවත්පත. ප්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි අභාව ප්‍රාප්ත වෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකුණු ගෝමින් දයාසිරි මහතා පසුගියදා අභාව ප්‍රාප්ත වුණා කියලා කියනවා. මේ යන විට එතුමා 76 වෙනි වේ පසු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම සිංහල ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් වැදගත් තීන්දුව රැසක් ගන්නට Tamanගේ නීති දැනුම භාවිතා කරපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් විදිහට එතුමා ඉතිහාසය පිළිබඳව කතා බහ කරනකොට අපිට සඳහන් කරන්න පුළුවන් සුවිශේෂී චරිතයක් ප්‍රවීණ නීතිවිදී ගෝමින් දයාසිරි මහතාගේ අභාවය පිළිබඳවයි අද දවසේ සියලුම පුවත්පත් යම් යම් තැන්වලදී සඳහන් කරලා ඒ පිළිබඳව සිහිපත් කරලා තිබෙනවා. අපි එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම IMF ගිවිසුම පිළිබඳවත් අද දවසේදී තොරතුරක් ඉදිරිපත් වෙනවා. IMF ගිවිසුමට පෙර මහ බැංකුව ස්වාධීන කරන්න, දූෂණ මඩින්න, නීති ආධිපත්‍ය සුරකින්න, ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න කියලා තමයි ඇමරිකානු සෙනට් සභාව කියන්නේ. මෙන්න මේ කාරණා 4 ප්‍රධාන වශයෙන්ම සම්පූර්ණ කළ යුතු වෙනවා IMF ගිවිසුම් ගත කර ගැනීමට පෙර ආතුව. යලිත් තවක් මතක් කරොත් එහෙම මහ බැංකුව ස්වාධීන කරන්න, දූෂණ මඩින්න, නීති ආධිපත්‍ය සුරකින්න, ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. නොයෙක් කාරණා ටික සම්පූර්ණ කරොත් තමයි අපිට ඒ කිවිසුමට යන්න ඉඩකඩක් තිබෙන්නේ. ඇමරිකානු සෙනට් සභාව ඒ විදිහට කියනවා. පෙට්‍රල් ලීටරයක් ගන්න කෙසෙල් කිලෝ 12ක් විකුණන්න ඕනේ. සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායක ඒ විදිහට කියනවා. සෙල්ලන්නේ වැඩේ. කොයිතරම් වටින දෙයක් බවට පත් වෙලාද. තව ටිකක් කල් යනකොට රත්තරන් වලටත් වඩා තෙල් ටිකක් වටින තත්යකට එයි කියන තත්වය තමයි දැන් නම් හැඟෙන්නේ. අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් ලබා ගන්නවා සියත පත්තරය තුලින්.
යලිත් අපි ඔබ මුණ ගැහෙනවා විරමෙන් පසුව අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර තෙල් නැව් 4ක් මේ මාසේ එනවා. පෙට්‍රල් භූමි තෙල් දෙන්න මැලේසියාව එකඟුණා කියලා තමයි කියන්නේ. අසාර්ථක ටෝකන් ක්‍රමය අත්හිටුවයි. අසාර්ථක ක්‍රමය පටන් ගත්ත කට්ටියම කියනවා අසාර්ථක ක්‍රමය දැන් ඔන්න අත්හිටුණායි කියලා. විදුලිය කපන වෙලාව කියන්න මහජන උපයෝගිතා කොමිසමක් අවශ්‍ය නැහැ. මේ විදිහට ප්‍රකාශ කරන්නේ විශ්ව භාර අමාත්‍යවරයා කංචන මහතා ප්‍රකාශ කරන කාරණා තමයි අද දවසේදී මුල්ම සිරස්තලයේ විදිහට මව්බිම පුවත්පත එකතු කරන්නේ. ඊළඟ සිරස්තලයේ පුංචි සුනාමියට ජීවිත දෙකක් බිලි දිවර බෝට්ටු ගාලු පාරේ රාජ්‍ය ආයතන නිවාස අවන්නල් රැසක්ම යට වෙයි බහුදින දිවර යාත්‍රා 60ක් විනාශයි. ඔය විදිහට තමයි ඒතරතුර වාර්තා වෙන්නේ. මියගිය සරස විශ්වාසගේ ඡායාරූපකුත් එක්ක එමෙන්න තාතුරු දහන් වුණා කියලා තමයි සඳහන් කළේ. ඔහු පිළිබඳවත් අද දවසේ මේ ලිපිය තුල තොරතුරු සඳහන් වෙනවා. ඒත් එක්කම IMF ගිවිසුමට පෙර දූෂණ පිටු දකින වැඩපිළිවෙලක් ඕන ඇමරිකා සෙනෙට් මණ්ඩල කමිටුව කියයි කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් දූෂණ වංචාවල් හොරකම් කිරීම මේ ටික දරුණුවටම තිබුණ හින්දානේ අපිට මේ විදිහට සිද්ධ වෙලා තියෙන IMF යන්න උනේත් ඔන්න ඔය කියන කාරණා හින්දානේ ලංකාව මේ තත්ත්වයටපත් උනේ. ඉතින් මේ පිළිබඳව දූෂණ පිටු දකින වැඩපිළිවෙලක් ඕන කියලා තමයි කියන්නේ. ඔව් කාට බැලුවත් තේරෙන කාරණාව ඒක තමයි. ආර්ථික මධ්‍යස්ථාන වලට බඩු බෙදන ලොරි වලට හමුදා ෂෙඩ් 11කින් තෙල් ලබා දෙනවායි කියලා දවසේදී තොරතුරු වාර්තා කරනවා. ආර්ථික මධ්‍යස්ථාන වෙත බාණ්ඩ රැගෙන යන හා බෙදා හරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි වලට හමුදා ෂෙඩ් වලින් ෂෙඩ් 11කින් තෙල් ලබා දෙන්නට කටයුතු ලෑස්ති කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම දවසේදී වාර්තා කරන තොරතුරු අතර ඉදිරි කාලයේ සිදුවෙන දේවල් එක කතා කරනකොට තෙල් දෙනවා නම් අපි දුවනවා කියලා බස් අංජන කියනවා. මේ වෙන විට පෞද්ගලික බස් රථ දහවනේ නිවත් වීමට තීරණයක් ගෙන නොමැති බවත් ලංගනම ඩිපෝවලින් හරිය මේ තෙල් ලබා දෙනවා නම් බස් දුවන්නට අපි සූදානම් කියන එක අපි තවමත් දුවනවා. එහෙම නැත්නම් මේක නවත්වන්නට කටයුතු කළ නැහැ කියලා අංජන ප්‍රියන්ජිත් කියනවා කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී යූරියා නැව ඕමානයෙන් පිටත් වෙයි. ඉන්දියාවෙන් ලබා දෙන යූරියා පොළ මෙට්‍රික් ටන් 65000ක් සමග පළමු තොගය ඕමානයෙන් පිටත් වෙලා තිබෙනවා කියන කාරණාව අද දවසේදී වාර්තා වෙනවා. මේ සතියේ 30 ඉස්කෝල නිවාඩු දිවෙන සියලුම රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් ජූනි මාස 8 වෙනිදා තෙක් නිවාඩු සතියක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබෙනවා කියන කාරණාව වාර්තා වෙනවා. ඩුබායි සිට ශ්‍රී ලාංකිකයා ළඟ 4 කෝටි 70 ලක්ෂයක රත්තරන් තිබිලා තියෙනවායි කියලා තොරතුරුකුත් වාර්තා කරනවා අද දවසේ මව්බිම පුවත්පත. ඒ අතරතුරේදී ගෑස් ලොක්කෝ කෝප් කමිටුවට අනුරාධ හේරත් සනිදු ගමාරච්චි වාර්තා කරන ප්‍රවෘත්තියක් ගෑස් මිලදී ගැනීමේ යම් විමර්ශනතා සිදු වී ඇද්දයි සොයා බැලීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම හිටපු සභාපති විජිත හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් කෝප් කමිටුවට රැගෙන ඇවිල්ලා තිබෙනවා කියන කාරණාව තමයි කියන්නේ. අනුරපුරේ විනිසුරුවරුන් උසාවියේ එන්නේ බස් එකේ. නීතිඥවරුන් එන්නේ පාපැදයෙන්. අනුරාධපුරයේ ආනන්ද කරුණදාස වාර්තා කරනවා. රටේ පවතින දැඩි ඉන්ධන හිඟේ හේතුවෙන් උතුරුමැද අධිකරණ කලාපයේ සේවය කරන ඇතැම් අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් සපයා ගන්න ආකාරය පිළිබඳව තමයි ඒ විදිහට වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. හොඳයි මව්බිම පුවත්පතේ ඒ මුල් පිටුවේ තොරතුරු ඒ විදිහට ඉදිරිපත් කරලා අපි සූදානම් වෙනවා දැන් ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ඒ වගේම විදේශ පුවත් වලට අවධානය යොමු කරන්නට අපි මුලින්ම යනවා දිනමින පුවත්පතේ විදේශ පුවත් මොනවද කියන්නේ කියලා ඔබට කියන්නට. විසඳුම් ඉල්ලා විරෝධතා දක්වන දහස් ගණනක ලිබියානුව පාර්ලිමේන්තුවට ගිනි තබති කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකිව නිලයමත් එක් දිනකට විදුලි කප්පාදුව එක දිගට විදුලි කප්පාදුව සිදු කිරීමත් හේතුවෙන් කෝපයටපත් ලිබියාවේ දහස් ගණනක ජනතාව එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා මේ තොරතුරේ කියනවා. පහුගිය දවස් කිහිපය තුළම පහුගිය කාල සීමාව තුළම ලිබියාවේ තිබුණේ මෙවැනි තත්ත්වයක් විශේෂයෙන්ම ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් රැසක් එක්ක මේ තත්ත්වය තමයි අපිට වාර්තා වුණේ. ඒ අනුව පැය 12ක විදුලි කප්පාදුවකට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉතාමත් අධික ලෙස ඉහළ යාම පාර්ලිමේන්තුවේ කොටසක් මේ නිසා මේ ගිනි තැබීමත් එක්ක විනාශ වෙලා තිබෙනවා කියලාත් මේ ලිපියේ සඳහන් වෙනවා. බුල්ඩෝසරයක් යොදාගෙන ගේට්ටුව කඩා බිඳ දාලා තිබෙනවා කියලා තමයි තවදුරටත් එහි කියන්නේ. වහාම මැතිවරණයක් පවත්වන ලෙස අන්තර්වාර අගමැතිට ජනතාවගෙන් බලපෑම් තිබෙනවා කියන කාරණාව මේ ලිපිය තුල තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. දහස් ගණන් ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තබදී.
ලංකාවේ තිබෙන ආර්ථික අර්බුදකාරී තත්ත්වය වගේම බොහොම බරපතල තත්ත්වයක් තමයි ලිබියාවේ තිබෙනවා කියලා අපිට ආරංචි වෙන්නේ. පාකිස්තානයේ සෞඛ්‍ය සේවකයෝ පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් කියලා තවත් තොරතුරක් තිබෙනවා චාරිමුකුත් එක්ක වාර්තා කරන්නේ. පාකිස්තානයේ කඳුකර පළාතක් වන උතුරු වසිරිස්තානයේ පෝලියෝ එන්නත් කරන්නේ නියතව සිටි සෞඛ්‍ය කණ්ඩායමකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සෞඛ්‍ය සේවකයෝ ජීවිතයක්ෂයට පත් වූ බව තමයි මේ තොරතුරෙන් වාර්තා කරලා තිබෙන්නේ. අර්බුදයට මුහුණ දීමට බැරිව ආජන්ටිනාවේ ආර්ථික ඇමති ගෙදර යයි. ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමගම එරට ආර්ථික ඇමති මාටින් ගුස්මාන් ඉල්ලා අස්සු බව වාර්තා වෙනවා කියලා තිබෙනවා. 2019 අගභාගයේ සිට එරට ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගුස්මාන් ආජන්ටිනාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අර්බුද සමග සාකච්ඡා කළ කණ්ඩායමේ ප්‍රධානත්වයක් දරුවා කියලා සඳහන් වෙනවා. සිය තනතුරෙන් ඉවත් වීමෙන් පසු ඔහු රජයෙන් ඉල්ලා ඇත්තේ මීළඟ ආර්ථික ඇමති තෝරා ගැනීමට පාර්ලිමේන්තුව තුළ දේශපාලන එකතාවයකට පැමිණෙන ලෙස කියලා තමයි සඳහන් වෙන්නේ. 60%ක උද්දමනයක් පවතින ආජන්ටිනාවේ ආහාර සහ බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා කියලත් ජනතාව විරෝධතා මාලාවක් පවත්වමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා මේ තොරතුර තුළ. ආජන්ටිනාවේ ආර්ථික ඇමති ඒ විදිහට ගෙදර ගියත් අපේ රටේ අය නම් කොච්චර ගෝහෝම් කිව්වත් යවා ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. උයිගර් ජනගහනය පාලනයට චීනෙන් සැලැස්මක්. චීනයේ උයිගර් පළාතේ පුනරුත්ථාපන කඳවුරවල උයිගර් සුළුතර මුස්ලිම් ජාතිකයන් රඳවා තබා ඇත්තේ උයිගර් ජනගහනය පාලනයට බව දැනට හෙළි වෙලා තිබෙනවා කියලා පොලිස් තොරතුරු මගින් පැහැදිලි වෙන බවත් මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා. ඒ චීනයේ රජයේ සැලසුමක් ලෙස ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. නිව්යෝක් ටයිම්ස් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා කරලා තියෙන්නේ උයිගර් කලාපය නිල වශයෙන් හඳුන්වන සින්ජියයි ප්‍රාන්තයේ පොලිසියෙන් අහඹු ලෙස හෙළිදරව් වෙලා තිබෙන තොරතුරක් අනුව තමයි ලිපිගොනු වලින් තමයි මේ බව හෙළි වෙලා තිබෙන්නේ. ඒ අනුව චීනයේ මේ ක්‍රියාපිළිවෙත අපරාධකරුවන් මර්දනය කිරීමක් නොව උයිගර් ජනගහනය වඳ කිරීමේ ක්‍රියාවක් බව 2017 වසරේ එවකට චීන කොමියුනිස්ට් පක්ෂයේ උයිගර් ප්‍රාන්තයේ ලේකම් චොං කුංගු ප්‍රකාශ කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. චීනෙන් කරන වැඩ සෙල්ලන්නේ නැහැ. මත්ස්‍ය අපනයනයෙන් ඉන්දියාව ඩොලර් බිලියන 7.76ක් උපයයි කියලා තොරතුරක් වාර්තා කරනවා. ගෙවිගේ මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ මත්ස්‍යයන් ඇතුළු විවිධ සමුද්‍ර නිෂ්පාදන ආනයනය කිරීමෙන් ඇමරිකා ඩොලර් මිලියන 7.76ක ආදායමක් උපය ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි මේ තුල තවදුරටත් තොරතුරු කාරණා කතා බහ කරන්නේ. ඇමරිකාවේ උද්දමනයේ අඩුයි කියන ජනපති ප්‍රකාශය බොරු වාර්තා රැසකින් ඔප්පු වෙයි කියලා කියනවා. ඇමරිකාවේ උද්දමනය ලෝසෙසු රටවලට වඩා අඩු මට්ටමක පවතින බව එරට ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා කළ ප්‍රකාශය සාවද්‍ය බව විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. පසුගිය මාස දෙක ඇතුළත ඇමරිකාවේ උද්දමනය 8.3% ලෙස වර්ධනය වෙලා තිබෙනවා කියලාත් වාර්තා වෙනවා. ජපානයේ, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ කැනඩාවට වඩා ඉහළ උද්දමනයක් ඒ අනුව පෙන්වුම් කරනවා කියලා තමයි මේ තුලින් කියවෙන්නේ. යුරෝ භාවිතා කරන රටවල් 19ක උද්දමනය නැගී. උද්දමනය පිළිබඳව කතා බහ කරනකොට ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ හුඟක් රටවල මේ තත්ත්වයන් පිළිබඳව වාර්තා වෙනවා. මේ කියන්නේ එවැනි කාරණාවක්. යුරෝ මුදල් ලේඛකයේ භාවිතා කරන ලෝක රටවල් 19ක උද්දමනය 8.6කින් ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා කියනවා. යුක්‍රේන යුද්ධ ගැටුම් හේතුවෙන් යුරෝපා කලාපයේ ඉන්ධන සැපයුම මර්ධ වශයෙන් අඩු වීමත් සමගම බල ශක්ති පිළිවෙල ඉහළ යෑම ඊට හේතුවක් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී අපිට විදේශ පුවත් වාර්තා කරන්නට තිබෙන්නේ. අපි අද දවසේ විදේශ පුවත් තෝරාගත්තේ දිනමින පුවත්පතෙන්. අපි දිනමින පුවත්පතේම අවසන් පිටුවට යනවා ක්‍රීඩා තොරතුරු ඔබට කියන්නට. අපිට යුපුන් ගැන කතා නොකරම බෑ. අද දවසේදී යුපුන් ආසියාවේම එකට එයි, දකුණු ආසියාවේ කඟ වෙන තප්පර 10ට අඩුවෙන් දුවයි. යුපුන් මේ තරගයට යන්න පෙර ආතුවත් ඔහුගේ සමාජ මාධ්‍ය තුලත් විවිධ මාධ්‍ය හරහත් කියපු කතාවක් තමයි මේ තරගය පිළිබඳව තිබෙන සුවිශේෂී සූදානම පිළිබඳව. ඒ අනුව අද දවසේ මේ පුවතෙන් වාර්තා කරනවා මීටර් 100 උසව්වේ මේ වසරේ ආසියාවේ ක්‍රීඩකයෙකු දක්වූ ඉහළම දක්ෂතාවය වාර්තා කළ යුපුන් අබේකෝන් ඊයේ ශ්‍රීලංකාවේ පැවති ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරගයේදී තප්පර 9.96ක කාලයක් වාර්තා කරමින් පළවෙනි ස්ථානයට පත් වුණා කියන කාරණාව. මේ කාලය දකුණු ආසියානු ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්තා කළ හොඳම කාලය වන අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.
ඊයේ පැවති තරගයේදී යුපුන්ට දෙවැනි වූ කියුබාවේ මේනා රයිනර් තප්පර 9.96ක් හා දෙවැනි ස්ථානයට පත් වූ ප්‍රංශයේ කේමා මිචෙල් තප්පර 10කින් තරගය නිමා කළා කියලා තමයි මෙහි වාර්තා වෙන්නේ. කොහොම නමුත් යුපුන් ආසියාවෙම එකට පැමිණීමට පිළිබඳව අපේ උණුසුම් සුබ පැතුම් එකතු කරනවා සියත පත්තරය තුලින් මේ උදෑසන. වැරදි හදාගෙන දෙවෙනි තරගය සාර්ථක කරන්නම් දිමුත්ගෙන් පොරොන්දුවක්. ටෙස්ට් තරගයක ජය පරාජය තීරණය වන්නේ ක්‍රීඩාංගණයේ අනුව නොව ක්‍රීඩා කරන විලාශ අනුව බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා කියලා තියෙනවා. ගාල්ල ක්‍රිකට් පිටියේ බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට වාසිදායක තැනක් වුවද පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ ආකාරය වැරදි බව ඔහු පිළිගත්තා කියලා තමයි කියන්නේ. ඒ අනුව වැරදි හදාගෙන දෙවෙනි තරගය සාර්ථක කරගන්නම් කියලා ඔහු කියනවා. ඉතින් ඒ ඉතා හොඳ කාරණාවක්. Tamanගේ වැරදි හදාගෙන කණ්ඩායමේ වැරදි හදාගෙන ඊළඟ තරගයේ ජයග්‍රහණය පිළිබඳව ඒ විදිහට තොරතුරු කියන එක අදහස් ප්‍රකාශ කරන එක ඉතා වටිනවා. ක්‍රීඩාලෝලී හැමගේම ආදරය ඔවුන්ට හිමි වෙලා තියෙන වෙලාවක. විද්‍යාර්ථයට විස්මිත ජයක්. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් කුසලාන පාසල් අවුරුදු 20 පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියාන්තයේ ඊයේ නිමා වූ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීත්‍ර විදුවලට එරෙහිව ලකුණු 11.7ක පෙරලි කර ජයක් වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථී විදුහලේ ක්‍රීඩකයෝ සමත් වුණා කියන තොරතුරයි මේ වාර්තා වෙන්නේ. ඒ ගාර් වෙනුවට හෝලන්ඩ් ඕස්ට්‍රේලියානු දඟුපන්දු යවන ක්‍රීඩක ඇස්ටන් ඒගාර්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීම නිමිත දෙවැනි අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වෙයි කියලා මෙහි සඳහන් කරනවා. ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ අනතුරකදී ඒගාර ආබාධයකට පත් වුණා කියන කාරණාවත් එක්ක සම්පූර්ණ සුවය තවමත් ඔහුට ලැබිලා නැහැ. ඒ වෙනුවට ඒගාර වෙනුවට 35 හැවිරිදි ජොන් හෝල්ඩන් සංචිතයට ආදේශ කිරීමට එරට තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා කියන කාරණාව දවසේදී ක්‍රීඩා පුවත් තුළ වාර්තා වෙනවා. අංක 1 ක්‍රීඩිකාව කලින්ම ගෙදර. ලෝ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව වන පෝලන්තයේ ඉගා ඉස්වේටෙක්ට වෙලා සිටීමම විම්බල්ඩන් ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම තරඟාවලියේ කැපිපෙනෙන සිදුවීමක් බවට පත් වෙලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ලන්ඩනයේ පැවැත්වෙන තරඟාවලියේ තෙවැනි වටයේදී 32 වෙනිදි ප්‍රංශ ක්‍රීඩිකා ඇලිස් කෝර්නෙට් හමුවේ වට 2.0කින් පරාජය වීමත් සමගම 21 හැවිරිදි ඊගා තරඟයෙන් ඉවතට විසුවේ තරඟ 37ක ජයග්‍රහණ මාලාවක්ද නිමා කරමින් කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. අනුව අංක 1 ක්‍රීඩිකාව එතනින් ඉවත් වෙනවා කියන සිද්ධියයි මේ වාර්තා වුණේ. සැන්ට්නර්ට කොරෝනා. නවසීලන්තයේ තුන්නිරියව ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා කියලා වාර්තා වෙනවා. නවසීලන්ත කණ්ඩායම අයර්ලන්ත තරග සංචාරය සඳහා පිටත්ව යාමට පෙර සිදු කළ පරීක්ෂාවකින් මේ බව තහවුරු වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. සසින්දු ප්‍රභාස්වරට ටෙනිස් ජයක්. ජේසී කූල් ටෙනිස් තරගාවලියේ පළමු කාණ්ඩයේ ශුරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ සසින්දු ප්‍රභාස්වර සමත් වුණා කියලා කියනවා. කොළඹ පැවති තරගාවලියේදීම කාණ්ඩයේ අනුශෘතාවය කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙමින් සෝමරත්නටයි හිමි වී තිබෙන්නේ. එරංග මිනෝද් නාලන්දාවට ජය ගෙනති. එරංග ජයකොඩිගේ විශිෂ්ට පිතිහරඹයකින් මිනෝද් කල්දේරාගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් මහනුවර ධර්ම රාජ විදුහල සමග පැවති දෙදින ක්‍රිකට් තරඟාවලියේ කඩළු 8ක ජය කිමි කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය ඊයේ සමත් වුණයි කියන කාරණාවයි ක්‍රිකට් විශේෂයෙන්ම ක්‍රීඩා තොරතුරු අතරින් ඔබට ගෙනෙන්න තිබෙන තවත් බොහොම වටින ප්‍රවෘත්තියක් විදිහට මේ ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ජස්වර් ආසියානු පාපන්දු විධායක සභාවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභාවකයෝ ලෙස තේරීපත් වීමත් සමගම ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක සභික ධූරයට සුදුසුකම් ලබලා තිබෙනවා කියන කාරණාවයි මේ කියන්නේ. අද දවසේදී මේ විශේෂයෙන්ම දිනමින පුවත්පත වාර්තා කරන ක්‍රීඩා තොරතුරු තුලින් ওই විදිහට තමයි අපිට අද දවසේදී විදේශ පුවත් සහ ක්‍රීඩා ප්‍රවෘත්තීන් තුළට අවධානය යොමු කරන්න තිබෙන්නේ. එයින් පසු අපි සූදානම් වෙනවා තමත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාරංග වේදිකට ගිහිල්ලන්න. විරාමයෙන් පස්සේ පුවත්පත්වල තිබෙන කාටූන් ඒත් එක්කම විවිධ කවි පන්තින් එක්ක සමාජය ගැන අද දවසේ පත්තර කියන තවත් කතා ඔබට කියන්න අපි සූදානම්.
හොඳයි අපි යලිත් වතාවක් සියත පත්තරේ සමග ඉන්න ඔබ මුණ ගැහෙනකොට කාටුන් වලටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව අරුණ පුවත්පතටයි අපි මුලින්ම යන්නේ. හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එක තියෙනවා. ටෝකන් ක්‍රමය කියලා එකක් නැහැ කියලා කංචන කියනවා. බලශක්තිය ඇමති කියලා කෙනෙකුත් නැහැනේ සර් කියලා කියනවා. එහෙම කියන්නේ අපි නෙමේ හුරේරා. ඊට පස්සේ අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මුල්ම පිටුවේ තියෙනවා ෆේක් බුක් කාටුන් එක. IMF එක කියනලු උද්දමනය පාලනය කරලා දූෂණය නැති කරන්න කියලා. ණය නැති වුණත් කමක් නැහැ බන් දූෂණය නැති කරලා කොහොමද කියලා කියනවා. දූෂණය නැතුව ඉතින් නේද? කුස්ම ගන්නත් බෑ වගේ තමයි ඔය සමහර දේශපාලඥයින්ට. ඕකයි තත්ත්වේ. කවි පන්තියටයි දැන් අපි යන්නේ. රජයේ අයින් වෙන්නේයි කළු කොඩි හොල්ලයි මූලික ප්‍රශ්න විසඳනවායයි එලි දල්වයි. අනුර යලි යලිත් අගමැතිකම ඉල්ලයි රනිල් ගිහිල්ලා ඔහුගේ නිල අල්ලයි. කවුරු කාගේ නිල ඇල්ලුවත් කමන්නේ. ජනතාවගේ නිල නම් දැන් නැති වෙන්නම අහු වෙලා තියෙන්නේ. චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක මහජනතාවගේ පාස්පෝර්ට් පොලිම ඉක්මනින්ම නැති වෙයි කියලා කියනවා. ඒක කොහොමද කියලා අහනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාස්පෝර්ට් හදනවලු. උන්දලා එහෙම හදපුවම ජනතාවට රට දාලා යන එක ඉතින් නවතින්න තමයි සිද්ධ වෙන්නේ. මේ කතාව තමයි කියන්නේ ශ්‍රී සමයන් කාටුන් එකේ. මේ තව කාටුන් එකක් තියෙනවා. ගිය දවස්වල නම් සර් 2500න් කාලා හිටියේ. ඉදිරියේදී මාසෙම කන්න කීයක් වගේ යයිද සර් කියලා අහනවා. මතකයි ඉතින් ඔය සර් කියපු කාරණාව 2500න් කාලා ඉන්න පුළුවන් කිව්වනේ. දැන් ආයි ප්‍රශ්නයක් අහනවා. ආතාපේ කවි පන්තිය. කංචන ඇමති මාධ්‍ය වෙන ඇවිදිලා ඉන්දන නැව් එන දවසුත් පවසනවා. පුස් ගැහෙනා ටෝකන් එක අතටගෙන ආතා අපේ කීවා හොඳ කතාවක්. පෙන්වා මුහුද මැද තියන නොෙක් ඉම ඉන්දන නොමැති නම් කියනා වදන් කිම. මොක කිව්වත් මොටද බොරුවට දමන්දුම ප්‍රායෝගිකව වැඩ කෙරුමයි හපන්කම. ඒක තමයි හපන්කම බවට පත් වෙන්න ඕන. ප්‍රායෝගිකව වැඩ කටයුතු කරලා මේ තියෙන අස්ථාවරත්වයෙන් මිදෙන්න ඉඩක් සලසා ගන්නා එක. අපි යන්න සූදානම් වෙනවා දින මින පුවත්පතට. දින මින පුවත්පතේ අංචනගේ කාටුන් නැති දේ ගැනම දුක් වෙනවා වෙනුවට අපි ලද දෙයින් සතුටු වෙන්න ඕනෑ බං කියලා කියනවා. ඒකනේ අපි තෙල් නැති වුණත් ටෝකන් එකෙන් සතුටු වෙන්නේ. ඔව් අපි දැක්කා පහුගිය දවස්වල බොහොම සතුටටපත් වෙනවා. පැය ගණන් ඉඳලා ටෝකන් එක හරි හම්බුණානි කියලා. නමුත් ටෝකන් එක ගෙදර තියාගෙන ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අනුර කුමාර කියන බං අගමැතිතුමයි කැබිනට් එකයි දෙනව නම් රට ගොඩ දාන්න සූදානම් කියලා. ඔය ආණ්ඩුව කරන්න තියෙන ආසාවනේ සර්. රට ආදරේ නම් තනතුරු මොකටද ක්‍රමයේ කිව්වනම් ඉවරයිනේ. ඇත්ත ඉතින් තනතුරු නෙමෙයි නෙවන නේද? ක්‍රමයේ කිව්වනම් වැඩේ හරි. අපි යනවා ඇත්ත නැත්ත කවි පන්තියට. දවසක රජයේ සේවකයෙකු ළඟටගෙන ඉන්පසු අවවාද කරගස් බැඳපු කෙනා ශ්‍රී ලාංකික වෙත නැවතත් එකතු වුණා. ඡන්දය දෙන අයට මේවට හතර හිනා. නොතකන තඹයකට පොදු මහ ජනමතය මොවුන් ළඟ තිබෙන්නේ ගෙඩි පිළිවෙතය. එය අද වැඩි දෙනෙකු පිළිගත් මාවතය වාසිය ඇත්තේ ඔරුවේ පෙරළුණු අතය. පෙරළුණු පැත්ත හොඳයි කියනවා. ඕක ඉතින් අපිට නම් දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙන්නේ අපේ ජනතාවට හිතයි කියලා කියන සමහර දේශපාලඥයන්ගේ වැඩත් එක්ක. තව කාටුන් එකක් තියෙනවා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. අනේ දෙවියනේ ඔබ වහන්සේගේ පොණුපුල් ආසනේ දැන් අප වෙනුවෙන් උණු වෙන්නේ නැද්ද කියලා අහනවා. උණු වෙලා අන්න ඒක පිච්චිලා කියලා දෙයියෝ කියනවා. ඔව් ඉතින් මේ තියෙන දුක්ඛන්දරාව පිළිබඳව දෙවියන්ටවත් අහලා ඉවර කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. කාටුන් එකට දෙන්න අපි යන්නේ. රටේ ප්‍රශ්න වලට විසඳුම් දන්න දේශපාලඥයෝ විශාල පිරිසක් විපක්ෂයේ ඉන්නවා. ඉතින් එයාලට දැන් ආණ්ඩුව අරගෙන ඒවා කරන්න පුළුවන්නේ. ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව ගත්ත ගමන් එයාලට ඒවා අමතක වෙනවනේ. ආණ්ඩු ගත්තහම තනතුරු ලැබුණහම
හුඟක් වෙලාවට වෙන්නේ අමතක වෙන එක තමයි රටේ ජනතාව සහ එයාලගේ ප්‍රශ්න. එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල කාටූන් එකටයි අපි දැන් අවධානය යොමු කරන්නේ. අඩු ආදායම ලාභීන්ට සහන දෙනවලු. දැන් ඉතින් සේරම අඩු ආදායම් ලාභීන් තමයි. ඔව්. හැමෝම අඩු ආදායම් ලාභීන් බවට පත් කරලා තියෙන්නේ. දවසේ පද 4 කටාර් ගිහින් ආවත් ඇමති කංචන කෝනෑ ගෙනත් දෙනවා කියපු ඉන්දන දැන්ටෝ කනුත් නැත ජනතාව අන්දන නරඹමු හෙටත් කංචනලාගේ රංගන කංචනලාගේ ඒ වගේ අයගේ රංගනයන් දිහා බලාගෙන ජනතාවට දැන් ඉන්න වෙලා තියෙන්නේ පාරට වෙලා පොලිමි. තවත් කාටුන් එකක් තියෙනවා අගමැතිවරයා කියපු ප්‍රකාශකුත් එක්ක ආණ්ඩුවේ වගාවට සජබය ජයවිපය සමග ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගන්න කියලා අගමැතිවරයා කිව්වනේ. මේ දෙන්න වගාවට ගන්න. දැන් ඒ දෙන්නත් ඔන්න කොටනවා පේනවා. උද්දලු දෙකකුත් ඇරගෙන. කොහොම නමුත් රට හිනස්සන ජනතාව හිනස්සන ඒවා නම් සිද්ධ වෙනවා. නමුත් ජනතාවගේ යහපත නම් සිද්ධ වෙන්නේ කොතනද කියන ප්‍රශ්නය තමයි අපට හැම මොහොතකම තියෙන්නේ. නමුත් අපි බලන් ඉන්නවා කොයි මොහොතක හෝ රට යහපත් තැනකට පත් වේවි කියලා. රටට සෞභාග්‍ය උදා වේවා. හැම දෙනාගේම මානසික සුවය ළඟා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසට ඔබෙන් සමුගන්නවා. සිත පත්තරෙන් හෙටත් උදෑසන 6:30ට අපි ඔබව සුපුරුදු හිතවත්කමින් මුණ ගැහෙන්න සූදානම්. ඔබට අයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.